තුන්වෙනි කොටස. රාත්‍රිය බෝවිය. රෑ අඳුරේ රැහැයියන්ගේ හඬද ගෙම්බන්ගේ බකබකයද ඇදී ආවේය. ආකාශයේ අඳුර මැද පිරෙන්නට ආසන්න සඳක් සෙමින් සෙමින් නැගී ආවේය. රතුමැණිකා උයාදුන් බතින් සප්පායම් වුණු මම යලිත් පිහිල්ලේ ගෙදර ඉදිරි ස්තෝප්පුවේ හිඳගෙන සිටියෙමි. ස්තෝප්පුවේ විදුලි පහන නිවා දමලාය. දරු දෙදෙනා සෙල්ලමෙන්ම හෙම්බත් වී නින්දට වැටිලාය. හීන් නදී රතුමැණිකාත් මුළුතැන්ගෙයි වලම් පිඟන් සෝදනවා විය යුතුය. වීරසිරි මා කෑමකා අහවර වනතුරු කෑම කෑවේ නැත. මා කොතෙක් කීවත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර බිඳෙහෙලිය නොහේ. ස්තෝප්පුවේ හාන්සිපුටුවේ ඇලවුණ මම සඳේලිය කෙමෙන් වැඩෙන අපූර්ව බලා සිටියෙමි. තරුද දීප්තිමත් විය. මිදුලේ මගෙන් වමතට වෙන්නට වූ රටතෙල් ගසෙහි අතුයිතිද රිදී සඳේලියෙන් නැහැවෙන්නට විය. වනවදුළු අතරේ කනමැදිරියලි කීපයක් ගෙම්බන්ගේ තාලයට මෙන් උඩ පහත නටනු පෙනුනි. මේ පරිසරය මට දැන් කෙතරම් ආගන්තුකදැයි මට සිතුනි. අප කුඩාම කාලයේ මෙහි වෙසෙන විට මේගෙයි දැල්ලුන කැකුණ තෙල් ලාම්පු දැන් කොහේද? පිහිල්ලේ ගෙදරට විදුලි ආලෝකය ලැබුණේ 1971 දී පමණය. එතෙක් අප පොත් පාඩම් කළේ භූමි තෙල් ලාම්පුවේ එළියෙනි. මුලින්ම විදුලිය ලැබුණේ තැපැල් කන්තෝරුවටත් අනතුරුව පාසලටත්ය. රජපිහිල්ල කොබ්බෑ කඩුව වැනි පළාත්වලට ගලගෙදර අලදෙනිය මුරුතලා වැනි අවට පෙදෙස්වලටද පසුව විදුලි එළිය ලැබුණත් බොහෝ නිවසක වූයේ භූමි තෙල් ලාම්පුවය. පාරවල් වල නම් පලින්පල විදුලි පහන් කණු සවිකර තිබුණි. ඒවායින් නික්මුණේ මන්දා ලෝකයකයි මට හැඟුණේ ඇමරිකාවේ නගරයක විදුලි බුබුලු කන්දරාවට හුරු දැස් ඇති නිසා විය යුතුය. අපෝ බර කල්පනාවක දොරකඩට ඇවිත් කතා කළේ හීන් නදිය. ඈ ඉදිරි පඩියක හිඳ දෙපා වැසින්නට රෙදිකඩ සකස් කරගත්තාය. අද ටිකක් පින්න තියෙනවා නේද හාමු මහත්තයා? මහත්තයාට නම් හීතල පුරුදු ඇතුවා. මං ඉන්නවා හීත කාලෙට රැට හීතයි. පායන කාලෙට හරිම රස්නේ. ඉතින් කොහොමද එතකොට? එයා කන්ඩිෂන් තියෙනවනේ. මා කී විට එහෙම මිසක් කීවේ කිසිවක් තේරුම්ගෙන නොවන බව දැන මම වායු සමීකරණය කරලා තියෙන්නේ කීවෙමි. අර බයිස්කෝප් හෝල් එකේ වගේද? අපේ හරි සීතයි නොවැ. ඇගේ කටහඬෙහි වෙවිලිල්ලක් විය. මම මේ මතක් කළේ හීන් නදී මෙහාට ලයිට් ආවේ 1971 දී විතර නේද? ඔව් අප්පෝ මං හිතන්නේ ඔව් මට දැන් ගොඩක් දේවල් දවස් මතක නෑ. මුලින්ම භූමි තෙල් ලාම්පු ගෙනාව තාම මතකයි 1946. එතකොට හාමු පොඩි නොවෑ. හාමු මහත්තයා උපන්නේ 41 නේද? නෑ හීන් නදී මං උපන්නේ 1940 අග දෙසැම්බරේ. හරි උඳු අප්පේ. මට මතකයි හීන් නදී කැකුණු තෙල් ලාම්පු පොල් තෙල් පහන් කැකුණාට රබර් රට වගේ කළුයි හයියයි නෝ. අප්පොට මතකයි. එහෙනම් ඔය ලොකුවට තාමත් තියෙන්නේ කැකුණ ගස්. උඩහනම් හරියට ගස් කපනවා. අපි වේලෙනවා වතුර හිඳෙනවා. පීල්ලෙත් වතුර අඩුයි කියලා අප්පු අයියා කිව්වේ. කෝ අප්පු අයියා? උන්ද මඩුවේ නිදි. කොච්චර කීවත් මහගෙදර නිදාගන්නේ නෑ. පුරුද්ද. තනි පංගලමින්ට ආස ඇති. වෙන්ට ඇති. බණ්ඩාර හාමුදුරුව වාගේ. ටික් අයියා ගැන ඒකල සඳහන හීන් නදී කලේ ඔහුගේ තොරතුරක් අසන්නට මෙනි. අපි බණ්ඩාර හාමුදුරුවන්ව ඇහැකි හොඳින් බලා ගන්නවා. සාත්තු සප්පායම් කරනවා. මන් නැති වුණ දාකට රතුමැණිකා ඉන්නවා.
ඒකිගේ කොල්ලෝ දෙන්න ඉන්නවා. උන් දෙන්නම හරිම කීකෝරුයි අප්පෝ. හීන් නදී තමාගේම දරුමුණුබුරන් ගැන වර්ණාවකය දෙන්නේ ඔවුන්ගේම අනාගත සුභසිද්ධියක් සඳහායයි මට සිතුනි. රතුමැණිකා මගේම මිනිබිරි. හාමු මහත්තයා නොදන්නවාය. ඒකිගේ අම්මා මගේ දුව. මුතුමැණිකා මතකවද්ද මන්ද අප්පොට. මොකද මට මතක නැත්තේ මුතුමැණිකාව. අප්පොට වඩා ඩිංගයි නොවැ බාල. පොඩි කාලේ අප්පොලා මුතුමැණිකලා එකට මේ මිදුලේ සෙල්ලම් කරනවා මං බලන් ඉඳලා තියෙනවා. කීහින් නදී ලොකු සුසුමක් හෙළුවාය. ඒ සුසුමෙන් නැගුණාසේ සුළඟක් නැගී අවට ගස් සතු සරසර ගෑය. ඒකි ගැන මතක් කළා අයිතරයි. ඒකි ඇවිත් ගියා වාගේ දැනුණා නේද අපෝ? මා කීවා පමණි. මගේ මතකයේ යලි මාලතී වෙත දුව ගියේය. ඇයත් කොතැනක හෝ සැරිසරනවා ඇද්ද? යලි උපත පිළිබඳ නොයෙකුත් කතා මා සිතට නැගී ආවේය. මා එවන් දේ ගැන මෙනෙහි කරද්දී හීන් නදී හා මා අතර වූයේ නිහඬතාවයකි. තවමදකින් රතුමැණිකාද ස්තූපුවට ආවාය. ඇයද ඇගේ කිරියම්මා අසලින් හිඳගත්තාය. සඳේලියෙන් අඩක් එළිය වුණ ඔවුන්ගේ උවන් දෙස මම මොහොතක් බලා සිටියෙමි. ඔවුන්ගේ මුළු ජීවිතයම මේ පරිසරයම පමණක් නොවේද? එයින් බැහැර ලෝකයක් ඔවුන්ට නොවේ. මේ කඳු අතර වෙසෙන ඔවුන් මහසයුරුවත් දැක තිබෙනවාද? එවන් පැනයක් අසන්නට මා තොල් පොපියෙව්වද මම නිහඬව සිටියෙමි. රැහැයි හඬ, ගෙම්බන්ගේ බකබකය, ඈත දොළ පිහිල්ලක හඬ. කෝ වීරසිරි? අපාතරු නිහඬව බෙදින්නට මම ඇසුවෙමි. දැන් තමා බත් එක බෙදලා දුන්නේ. රතුමැණිකා කීවාය. රෑ වෙලා කාලා පුරුදු වෙලා අප්පෝ. අපි එහෙ දිනම් 6:00 වෙනකොට රෑට කාලා අහවරයි මම කීවෙමි. අපේ ලංකාවේ උදවිය එකතු වුණාම නම් කන්නේ හුඟක් රෑ වෙලා. කොහෙත් එහෙමයි අපේ අයෝ. කීහින් නදී සිනාසුනාය. අපේ ඈයෝ යයි කීවේ මුළු හෙළ පරපුරම තමාගේ ඥාතීන් බව කියන්නේ ආයන. ඔක්කොම එකයි. රතුමැණිකාද ඊට යමක් එකතු කළාය. ඔක්කොම එකයි. රතුමැණිකාගේ මුහුණ දෙස බැලූ මට අද හවස පිහිල්ල ළඟ නාමින් සිටි කෙල්ලන් දෙදෙනා සිහිවිය. ඔවුන්ගේ මුහුණවල හැඩරුව රතුමැණිකාට සමාන නොවේද? ඔවුන්ගේ නෑකමක් ගැන අප්පු කීවා නොවේද? අද හවස පිහිල්ල ළඟ නාන්න ඇවිත් හිටියා ගෑන් ළමයි දෙන්න. මේ රතුමැණිකලාගේ නෑදෑව නෙමද? මම විමසුවෙමි. ඔය කිව්වේ සුදු මලී රන් මලී වෙන්න. රතුමැණිකා අනුමාන කළාය. අප්පු කිව්වේ නං මම දන්නේ නෑ. පබුළු මැණිකලාගේ කට්ටිය කිව්වේ. පබුළු මැණිකා කිව්වේ මගේ අම්මා. හීන් නදී කිව්වාය. හරි. පබුළු මැණිකලාගේ කට්ටිය කියන්නේ මගේ නගාලගේ පවුල්වල ඇත්තෝ. මගේ නගා මල්ලෙතනා දැන් මැරිලා ගිහින් ටිකක් කල්. මල්ලෙතනගේ පුතා රන් බණ්ඩා බැන්දේ හීන් මැණිකා. ඔය රන් බණ්ඩාගේ දූලා තමයි බණ්ඩාර හාමුදුරුවෝ දකින්ට ඇත්තේ. සුදුමලී රන්මලී. පබුළු මැණිකා බැඳලා හිටියේ සපුමල් බණ්ඩා. මං ඉතින් ඒ පවුල් එක්ක සම්බන්ධයක් වැඩිය නෑ. එක්වනම නිහඬියාවක් විය. රන්මැණිකා කතා කළාය. අපි කිරියත්තා මේ වලව්වට ආවේ පොඩි දොහේ ඉඳලා නොෑ. ඉතින් පවුල් වල ආසරේ නැතුව ගියා. අපේ අම්මත් උපන්නේ මේ වලව්වෙමයි. මං වාගේ කිරියත්තා උඹ මෙහෙ එනකොට පොඩි දැරිවිනේ. රතුමැණිකා හීන් නදී දෙස බැලුවාය. කී හීන් නදීගේ සිත ඈත අතීතයකට දුව ගියේය. මං උපන්නේ 1915 දී කියා කියනවා. අපේ අප්පච්චි මං පොඩි කාලෙම මලා නොවැ. ගහකින් වැටිලා කියලා කියන්නේ. ඉන් පස්සේ මගේ අම්මා පබුළු මැණිකා සපුමල් බණ්ඩාව බැන්දා.
එයාගේ දරුවා තමා මල් එතන. මල් නගා. මට වැඩිය 3 අවුරුද්දක් බාලයි. සපු මල් බණ්ඩయ్య මට කරදර කරනකොට තමා අම්මා මාව මේ වලව්වට බාර දුන්නේ. ලොකු බණ්ඩාර හාමුදුරුවයි මැණිකෙයි මාව හොඳට බලාගත්තා. මං ලොකු මහත්තුනේ මේ ගෙදර නොවේ. මං පෙළවහක් කරගත්තෙත් මේ ගෙදරදී. මං කාර බැන්දේ පුංචි නිලමේ. මේ දවස්වල මිනිහා හරි වැඩකාරයා. ඔය පොල් මල් කපන්න එනවා, වත්තේ වැඩට එනවා. අන්තිමේදී මෙහෙම බින්න බැස්සා. ඒ වෙනකොට ලොකු බණ්ඩාර හාමුදුරුව මැරිලා. කොයි අවුරුද්දද අපේ අත්තමලේ? මම විමසුම් කළෙමි. ලොකු බණ්ඩාර හාමුදුරුව මැරෙනකොට 1936 දිනේ. එතකොට ඒ අප්පුට වයස 60යි. මම පුංචි නිලම එක්ක කාර බැන්දේ 1939 නේ. මගේ දුව මුතුමැණිකා උපන්නේ 41. අතීතය මතක් කරමින් හීන් නදී කඳුලක් හෙළුවාය. ඔය අප්පගේ අප්පච්චි උපන්නේ 1908 නොවේ. මට වඩා අවුරුදු 7ක් වැඩිමාල්. මම මේ ගෙට එනකොට උන්ද මං කිව්වේ වීරබණ්ඩාර හාමුදුරුවෝ ලස්සන කඩවසම් ඉලන්දාරියා. මගේ අප්පච්චි ගැන හීන් නදී එසේ කියද්දී මටද ඔහුගේ රුව මැවී පෙනෙන්නට විය. අම්මත් අප්පච්චිත් බැඳ විටගත් ලාදුමුරු පැහැ ඡායාරූපය තවමත් පිහිල්ලේ ගෙදර සාලේ රාමු කර තිබේ. ඒ සේයාරුවේ අප්පච්චිට වයස 26කි. 1934 දී කාලය ගමන් කර ඇති ඉක්මන දැන් 2002. මං උපන්නේ 1940 අග දෙසැම්බරේ. දැන් මටත් වයස 62කි. තව ඉතිරි ඇත්තේ කෙතරම් නම් සුළු කාලයක්ද. සියල්ල වෙනස් වෙන ඉක්මන. රෑබත සප්පායමුණු වීරසිරිද ස්තෝප්පුවට ආවෙන් අපේ කතාබහ වෙනතකට හැරුණි. යෝධ කැකුණ ගස් අතර අඳුර දැඩි විය. සඳ මැවූ සෙවණැලි හැම අතම. අපෙන් වමතට රටදෙල් ගසට එපිටින් ගල් කමත දිස්විය. එය සඳ එළියෙන් ඔප වැටිලාය. ඒ පැත්තෙහි අටුවෙහි ලෑලි දොරවල් හැර දැමූ විට එතෙක් ගබඩා කළ සියලු වී ඇදහැලෙන්නේ ගල් කමතටයි. අටුව අඩි 60ක් තරම දිගට ගෙයි පිටුපස අතට විහිදෙයි. අටුව තුල එළියට නෙරා ලෑල්ල මත සියලු ලාම්පු තබා තිබූ හැටි මට මතකය. ඒ යට අපේ සපත්තු පේලියට අඩුක් කර තිබුණි. අප නිවාඩුවකට පැමිණ විට පවා අප්පු මගේ සපත්තු මැද දුන් හැටි මට සිහිවිය. ඒ ළමාවිය කෙතරම් සොඳුරු වීද? අප මේ සියල්ල හැරදා ගියේ ඇයිද කියාත් දැන් විටක සිතේ. ඇත්තෙන්ම දෛවයේ සුළඟ අපට එක තැනක රැඳෙන්නට ඉඩ නොදෙයි. දෛවයේ සුළඟ මා කොතරම් ඈතක ඇදගෙන ගිහින්ද? අප්පෝ මොනවද කල්පනාව? වීරසිරි මගේ නිහඬවත බින්දිනට ඇසුවේ. නෑ මට මතක් වුණා අප්පු මාමා මගේ සපත්තු මදිනවා. මම යන්තමට සිනාසුනෙමි. දැන් හාමුලා එහෙම මදින සපත්තු දාන්නේ නෑ නෝය. රතුමැණිකාද සිනාසුනාය. ඒක හරි. ඒ දවස්වල මන් තමා පොඩි බණ්ඩාර හාමුදුරුවන්ගේ කමීස එහෙම මැදලා දුන්නේ. පොල් කටු අඟුරු ස්තිරික්කෙන් හීන් නදී කිව්වාය. ඒක තාමත් තියනවද හීන් නදී? අටුවේ ඇති. හීන් නදී කියවාය. ඒවා දැන් කෞතුක වස්තු වාගේ නොවේ. ඔය පෙට්ට ගම් සමහර ඒවා තාමත් අටුවේ ඇති. අපි ඉතින් තාමත් උයන්නේ දරලිපේ නොවේ. අද හදලා තිබුණ බත් මාළු පිණි නම් හරිම රසයි හීන් නදී. මම කීවෙමි. මේ කෙල්ල මේ රතුවැනික සේරම වාගේ ඉව්වේ හාමු. කොහෙන්ද මාළු? වෙල් මාළුද? මං නුවර මාර්කට් එකෙන් ගෙනාවේ. වීරසිරි කීය. කොළඹින්නේ නෙව්වද? නෑ අප්පෝ ඔය මඩ කලපු තිරිකුණාලේ ඉඳලා මේ අයිස් දාලා ගේනවා. කොළඹට වඩා ලාභයි මේ පැත්තේ මාළු. ඈත ගේන්න එපයි. මහා ඔය මයංගනේ හරහා ඔය මාළු ගේන්නේ.
වීරසිරි කීවේය. අපි ඉතින් හරක් මස්සෙම කන්නේ නෑනේ. හීන් නදී කීවාය. කරවල එහෙමනම් කනවා. කී රතුමැණිකා සිනහසුනාය. දැන් ඉතින් රෑබෝ වුණා අපොට නිදිමතත් මාන්සිත් නැත. හීන් නදී කීවේ ඈනුමක් අරිමිනි. වඩා වෙහෙස හා නිදිමත ඇත්තේ හීන් නදීට මට සිතුනි. හාමුට කාමරේ සේරම පිරියල කොල්ලයි තියෙන්නේ. කියමින් නැගිටි රතුමැණිකා ඇගේ චීත්තරදිපට පටපට ගසා සකස් කරගත්තාය. පිලෙන් නැගිට මා යන තෙක් ඔවුන්ද නොයන බව දැනි මම හාන්සිපුටුවෙන් නැගිට මගේ කාමරය අතට පියමං කළෙමි.